දේසත පීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කළඹාලා කොඳ කුමුදු හදේ පිපිලා උපදින හැම භවය සරා මහදේසත පීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කළඹාලා කොඳ කුමුදු හදේ පිපිලා කළුවර අහස මෙමා ඔබ සඳවතිය වෙලා තරුමල් කිනි දිනෙලා මවවත් කුසුමලා ඔබ සිටියා මග රැඳිලා ජීවිත ගමන පුරා සඳ සෙවණැල්ලයි මා මහදේසත පීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කළඹාලා කොඳ කුමුදු හදේ පිපිලා දැන් ඔය හෑන්ඩ් ෆෝන් කියන ඒවා මිනිස්සුන්ගේ දත්බුරුසු තුවා වගේ. එහෙව් එකක් වෙන කෙනෙකුගේ අතට යන එක දෙපාරක් හිතන කාරණයක් තමයි. කන්න බැරි නම් මේකවත් බීලා ඉන්නකො පුතේ. මොනවද මේ? හොඳිලි. වැඩේ කියන්නේ ඔය කතා කළාය කියන ගෑනු දැරිවි දීලා තියෙන්නේ මේ ඕනම පොඩි දරුවෙකුට උනත් සැක හිතෙන්න පුළුවන් උත්තරයක් නේ. දැන් ඔය ගෑණි කිව්වයි කීපේ මොකද්ද? දැන් මං ඕක කීපාරක් කිව්වද ධර්මසිරි? උසාවියේදී උනා තීන්දුවක් දෙන්න කලින් එකම ප්‍රශ්නේ කීසරයක් අහනවද බේබි? මට ධර්මසිරිගේ තීන්දුව වලින් ඇති ඵලයක් නැහැ. අයියත් එකම දේ අහහා දරුවට වද දෙනවනේ. හරි. එහෙනම් උඹවත් කියන් ඒ ගෑණි මොනවද කිව්වයි කිව්වේ? ඔය කවුද කියලා මේ දරුවා අහපු වෙලානේ ඒ ගෑණි කිව්වලු මේ ධම්මිකගෙන් අහන්න කියලා. ඒ කොරේ අහක් වෙලා ෆෝන් එකත් වහලා. හැබැයි පුතේ තාම ඔය මිනිස්සයා ඔය හෑන්ඩ් ෆෝන් එක නිවලද? ඔබ අමතන ජංගම දුරකථනය ප්‍රතිචාර ඕෆ් කරලා. මහත්ය කියලා කිව්වට මොකෝ මූණන් සල්ලාලෙක් නංගි. ආයෙක දෙකක් නැහැ. මෙච්චර වෙලා නොකිය හිටියට මටත් ඕකම හිතුණා පුතේ.
ඒක එහෙම වුණා නෝනා මේක නම් ලොකු මහත්තයට කිව්ව යුතුමයි. ඇත්ත. අනේ පුතේ. මේ මලක් වගේ හැඩට වැඩට ඉන්න රාජ කුමාරියෙක් වගේ සුරසැප විඳින බේබි. ඇයි බේබි මේ මජන් උලා කන වල හැබ්බෙක් වෙනුවෙන් අඬන්නේ? මේ සම්බන්ධي කැඩුනොත් බිඳුනොත් අඬන්න වෙන්නේ මේ මිනිස්සයාටනේ පුතේ. අනිත් එක යමක් නැති වුණත් නැති වෙන්නේ මේ මිනිස්සයාට මිසක් දූට නෙමෙයිනේ. අඬයි. මේ ටිකක් කාලා ඉඳගො. ඔයාට තියෙන්නේ ඔය හාමතේ. උඹ ආටකට එන්න කිව්ව නේද පුතේ? මට දැන් සනීපයි ලතෝ. මම මෙහාටම වෙලා ඉන්නම්. ඔයගොල්ලෝ යාට වෙලා සතුටින් ඉන්න. නෑ. ඔයත් එහි යන්. අඩු ගානේ ලෙඩ දුක් සනීප වෙනකන් හරි ඔයා එහාට වෙලා ඉන්න ඕනේ. සනීප වුණාට පස්සේ ඕන දෙයක්. මේ දැන් කොහෙද ඔය කලන්තේ දාලා වැටුනේ? මතක නෑ. දවස් ගානකින් කෑම කෑවේ නැත්තම් අර කුස්සියේ තියෙන ඉඳුල් පිඟාන කාගේද? ඒක මගේ ලෙඩේ බලන් දාපු අසල්වාසියෙක් කාලා ඉතුරු කරලා ගිය එකක් වෙන්න ඇති. දැන් එතකොට ලෙඩේ ප්‍රෙෂර් එකනේ. ඔව් ප්‍රෙෂර් තමයි. මම තුමට දෙනවා. ලතෝ මේ අන්න ආට ආවද කොහෙද මං හිතන්නේ? හිමාලියෝ මොකෝ? ඔය තාත්තාව වත්තම් කරගෙන ආටයකට දාලා හිටින් මං ටක් ගාලා එන්නම්. මගේ ජීවිත කාලෙටම මේ වගේ මිනිහෙක් මුණ ගැහිලා නෑ මයික. අත්තරදීමකින් හරි මෝට මගේ දුව දෙන්න වුණා නම් මම වෙඩි තියාගෙන මැරෙනවා. වයලා කියන විදිහට මිනිහා මෝලා. හැබැයි ටිකක් කපටිය සර්. මයිකල් මෝඩේ කපටිකම් කරන්න ගියාම ඒකට මුහුණ දෙන මිනිහට ගොඩේමක් නෑ. ඒක නම් එහෙම තමයි සර්. ගින්දරයි පිහියයි කපටියයි
තුනම පාවිච්චි කරන්න ඕන ප්‍රවේශමෙන් කියලා තියෙනවා වගේ අපිට සිද්ධ වෙනවා මයිකල් 24 පැයෙම මූ ගැන ඇහැ ගහගෙන ඉන්න. සර් ඔය ගැන හිතක කලබල කරගන්න ඕනේ නැහැ. මිනිහා දඟලනවා නම් අපි මිනිහව නිදි කරමු. පොඩි උන් දඟ කරන්නේ නිදි මත හැදුනාමනේ සර්. තමුසේ හදිසි ආවේ? මගේ වාහනේ ෆිනෑන්ස් එකේ මාස දෙක ඇරියස් කියලා කෝල් එකක් ආවා සර්. ඇරියස්? ඔව් සර්. හෙලෝ ඔය ළමයෙකුට 24 20 ෆයිල් එක අරන් එන්න කියනවා. මේ ඒගොල්ලෝ ලන්ච් වලට ගිහින් සර්. මේ මං අරන් එන්න. අත්පසු වීමකින් මිසක් ඔය වගේ දෙයක් ඇරියස් වෙන්න නම් හේතුවක් නැහැ. ඔව් සර්. කෝල් එක ආපුවම මාමත් හොල්මන් වුණේ ඒකයි. බලන්න ඔය වාහනේ ෆිනෑන්ස් රේස් එකක් තියෙනවද කියලා. සර් මාස දෙකක ඉරියස් එකක් තියෙනවා. කවුද හැන්ඩල් කරන්නේ? මිස්ටර් සෙල්වරාජන්ගේ යුනිට් එකකින් සර්. ඔය මිනිහ ඔය ගැන හොයලා බලන්නේ නැද්ද? දැම්මම ඔය චෙක් එක ලෑස්ති කරලා යවලා දාන්න. හොඳයි සර්. හරිම සිරියාවන්ත කෙල්ල නේද සර්? මට මේ ළමයා දකිනකොට අපේ චාපාව මතක් වෙනවා. පුංචි මහත්තයාගේ පළහිලාව තියෙනවා කියලාත් එක තමයි. ඈ? ෆු. එහෙමද? බලන් ගියාම පුංචි මහත්තයා වැරදි නෑ. පිරිමියෙක් යම් ගෑණියෙක් කසාද බඳින්න ගන්න තීරණේ හරිද වැරදිද කියලා ඒ ගෑණිගේ මතු පිට පෙනුමෙන් විතරක් කියන්න පුළුවන් දයිසේ. අවුරුදු 40 පෙන්නවම තමයි හිතන්නේ සර්. පුංචි මහත්තයාගේ වයසේදී අපි හිතුවෙත් අරේම තමයි. මේ දැරිවිට පිටලා තියෙන මර්වියාගේ පෙනුම. ඒ කාලේ මෑන්ස් ආනන්ද වික්‍රමගේ වගේ. තමුසේ මම නඳුන්නා. මම මොකද මර්වියා නොදන්නේ සර්? මම ගෝනවල නිවිල් ගාව ඉන්නකොට මිනිහා වැඩ කළේ කොල්ලොපිටිය සමූපේ. මිනිහයි ධර්මසිරි අයියයි හොඳ යාළුවෝ. මිනිහා වැඩ කරේ මන්සාලාවක් කියලා කියනව නේද? ඒ සමූපේ රස්සාව ගහලා ගියාට පස්සේ සර් ඒ කාලේ මම මිනිහට කතා කළේ සමූපේ මහත්තයා කියලා. දැන් නම් මේ මිනිහා සතෙක් වගේ. මොකක් හරි හේතුවකට මිනිහා බීමට බැහැ වෙලා දැන් සතෙක් සර්පෙක් ගන්නට වැඩිලා සර්. මාත් යන්න ඕනේ සර්. ඔයාලා රෙදි කඩේ එක දාලා ආවේ. මං එන්න සර්. හොඳයි. සර්. හවස් වරුවේ කතා කරනවා නම් ගෙදර ෆෝන් එකට කතා කරන්න. හා හා.
දැන් ඉතින් අපිට මොකද්ද බොස් වෙන්නේ? හිතා ගන්නවත් බෑ සුදු. මං දැන් පොළවේ දමලා ගහපු පිම්පම් බෝලයක් වගේ. සුදු මට ආයෙත් හිතනවා සුදු මේ අර මයිකලේ පොඩි නීලියමද කියලා මට ආයෙත් හිතනවා සුදු. සැකෙන් බය බලන්න ගත්තාම එවලන්ලත් හොල්මන් කරනවා කියනවනේ බොස්. ඔව් නම් මනෝ විකාර. පොස්ට හිතනවාද කල්යන්න ඇරලා ලොකු මාත්‍යව අපිව පොලිසියට මාට්ටු කරයි කියලා? එහෙමත් නැත්නම් මොකටද හූලන්නේ? කුෂානි මිස් දැන් මගේ කවුරුවත්ම නෙමෙයිනේ සුදු. ඔව්. ඕවනම් මොනවද බොස්? ගඟේ තියෙන එක දිය දෝතය. ඒ බොට හිතන හැටි ඒ ගඟේ කොච්චර වතුර තිබුණා. එක දිය දෝතත් දෙපාරක් ගන්න බෑ සුදු. මට නම් හිතෙන්නේ බොස් ඔය කොයි දිය දෝතත් එකයි. මොනවද හොයන්නේ? කොමගේ බලලා ඉන්නේ කාඩේ? මං කොහොමද දන්නේ? මම පාවල දුන්නා නේද සුදු? කතා කරේ මම පාවල දුන්නා නේද? මොකද්ද? මොකද්ද කියලා අහන්නේ පාදිනලා එකට කුණු කාපු උඹව පාවල දෙන්න මගේ මොලේ නරක් කළාද? ආ?